the word of God to the spirit, heart and brain. රැල්ලට එරහිව ගඟ ඉහළට සාම්ප්‍රදායික කඩයිම් බිඳිවීම. ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබව නැවතත් ස්ක්‍රිප්චුවල් නාලිකාවට ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ අපි තවත් වීඩියෝවක් කරන්න යනවා. මේ කරන්නව වීඩියෝ වලින් මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ කරන්න යනවා පංච පුස්තකයේ පාඩමට යම්කිසි හැඳින්වීමක් එකතු කරගන්න. එතකොට පසුගිය වීඩියෝ තුලිනුත් යෙහෝවාක් විට්නස්ලා කතා කරන්නා වූ යෙහෝවා කියන නාමය සහ යුදෙව් පරණ ගිවිසුමේ යුදෙව් ශුද්ධ ලියවිල්ලේ තිබෙන්නා වූ ප්‍රකාශ කර සිටින්නා වූ ප්‍රකාශ වී සිටින්නා වූ යාවේ දෙවියන් වහන්සේගේ නාමය කොයි ආකාරවද ඒ දෙක අතර වෙනස කියන එක මම ඔබට පැහැදිලි කරලා ඉගෙනුවා. මම විශ්වාස කරනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. සමහර විට සමහර අය යම් ප්‍රශ්න අහලා තිබෙනවා. හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්නේ නැතුව ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔබට තව ඊට අමතරව ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ අහන්න. මොකද මේ නැවත නැවත අර තියෙන එකම නැවත ප්‍රශ්නට උත්තර ලෙස දෙනවට වඩා ඔබට පහසුයි වඩා හොඳින් අවබෝධ කරගන්න. කියන්නේ මම ඊටමත් සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ ඇතුලේ උත්තර තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒකට පරිබාහිරව ඔබට මොන හරි ගැටලු තියෙනවා ඔබ කරුණාකරලා ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔබ දාන්නා වූ කමෙන්ට්ස් වලට, ලයික්ස් වලට, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රේමන්සේගේ රාජ්‍ය කටයුතු කරගෙන යන්න ඔබ මේ ආකාරයෙන් පංගුකාර වෙන්න ගැන ප්‍රේමහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. හොඳයි අපි වීඩියෝ එකට යමු. කාලය ගත වෙන්න නොදී අද දවසේ අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක සහ ඊළඟට දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස ශුද්ධ බයිබලයේ තුල කතා කරන්නේ කවදා සිටද කියන එක නේද? පොදුවේ ගත්තොත් අපි මෙහෙම කියමු දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ වුණේ කවදාද? මේක ඊටාම බැරෑරු මාතෘකාවක්. අපි බයිබලයේ පුරාම දෙවියන් වහන්සේ කියලා දකිනවා ස්වාමින් වහන්සේ කියලා දකිනවා. ඉතින් මේ දෙකම එකම මට්ටමේ යන්නේ. නමුත් අපි මම හිතන්නේ උත්තර තිබෙනවා බයිබලයේ තුල. බයිබලයේ තුල අපේ ප්‍රශ්න වලට උත්තර තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක කොහොමද කියන එක අපි අවබෝධ කරගමු මේ වීඩියෝ එකට වුන් දීලා. ඒ වගේම මම ඔබට මතක් කර සිටිනවා ඔබේ ආඥාවලදී විශේෂයෙන්ම පංච පුස්තකය ගැන කරන්නව පාඩම වෙනුවෙන් යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඔබ මේවා බලනවා වගේම මේ වෙනුවෙන් ඔබ කරන්නව යාඥාවලුත් අත්‍යවශ්‍ය වෙනවා. මැදිහත් කාරකම් නේද? පවුලුතුමත් ලිපි මගින් එදෙලවන්තේ එහෙම නැත්නම් සභාවලට යොමු කරලා තිබෙනවා. අප වෙනුවෙන් අපි සේවය වෙනුවෙන් අපට අලුත් දොරටු විවෘත වෙන පිණිස නපුරාට විරුද්ධව සිටින්න පුළුවන්කම ලැබෙන පිණිස අපි වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ නිසා මේ සේවාවනොත් කරගෙන යන්න අපි එක් එක්කෙනාගේ ශක්තියෙන් දැනුවත්කමින් හෝ දක්ෂතාවයන්ගෙන් බැහැ දෙවියන් වහන්සේගේ කරුණාව ඉතාමත්ම අධිකව අවශ්‍යයි. ඒක තමයි ප්‍රමුඛම දේ. ඉතින් ඒ නිසා වෙනුවෙන් ඔබ යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙනතුරු යාඥා කළ ඔබට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ වේවායි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි වීඩියෝ එකට යමු. පළවෙනි කාරණේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපි පොඩ්ඩක් අවබෝධ කරගමු. දැන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා දෙවියන් වහන්සේ කියව. මොකද හේතුව අපි සිංහල ජනතාවක් ලෙස අපිට නිතර අහන්න ලැබෙනා වූ බහුල වචනයක් තමයි 33 කෝටියක් දෙවිවරු කියනා වචනය. ලංකාවේ ජීවත් වෙනා අය ලෙස මම හිතන්නේ ඉන්දියාවෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉන්දියාවට වගේ ඒ වගේම දකුණු ආසියාතික තවත් එවැනි හින්දු පරිසරයක් තිබෙන රටවල් වල එහෙම තියෙන්න පුළුවන් යම්කිසි හින්දු ආගමික පරිසරයක් තියෙන රටවල් වල. එතකොට අපි මූලික දේ මේ 33 කෝටියක් දෙවිවරු සහ ශුද්ධ බයිබලයේ සඳහන් කරන්නා වූ යාවේ දෙවියන් වහන්සේ අතර වෙනස කොහොමද අපි සමපාත කරගන්නේ නැත්නම් සංසන්දනය කරගන්නේ කියන එක මූලිකව බලන්න යනවා. එතකොට මම මේන් උගන්වන්න යන්නේ නැහැ මේ 33 කෝටියක් දෙවිවරු කියන්නේ කවුද කියන එක. නමුත් මම මේක උදාහරණයකට ගත්තා විතරයි. 33 කෝටියක් දෙවිවරු ලෙස අපේ ජන සමාජය තුල ජනවහර තුල
නිතරම කතා කරන්නා වූ දේවල් තමයි නේද? ආශිර්වාද කරනකොට පවා 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා. ඉතින් එහෙම ආශිර්වාද කරනවා. ඉතින් සමහර විට අපි එහෙම මිනිස්සු කිව්වට කවුද මේ 33 කෝටිය කියලා ලියන්න කිව්වොත් එයාලට මං හිතන්නේ ඒක කවදාවත් කරගන්න බෑ. ඉතින් ඒ නිසා මිනිස්යන්ගේ ජනවහරේ තිබෙනා වූ වචනයි ඒකේ යථාර්ථයේ අතර වෙනසක් තිබෙනවා කියන එක අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා, පිළිගන්න අවශ්‍ය වෙනවා. ඒකම අපි අපේ දෙවියන් වහන්සේ වෙතට හැරෙමු. අපේ දෙවියන් වහන්සේ යාවේ දෙවියන් වහන්සේ, සර්වබලධාරී වූ දෙවියන් වහන්සේ. ඉතින් මේ දෙවියන් වහන්සේව සුද්ධ ලියවිල්ලේ විස්තර කරන්නේ දෙවියන් වහන්සේ කියන ස්ථානවල පරණ ගිවිසුමේ බොහෝ තැන්වල ලියලා තිබෙන්නේ එලෝහිම් කියන එක. ඒකට පසුගිය වීඩියෝ එකෙන් මම ඔබට පැහැදිලි කරලා දෙන්න. එලෝහිම් කියන්නේ බහුවචනය කියන එක. ඒක වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ටත් දෙවිවරුන්ව ආමන්ත්‍රණය කරන්නත් ඕන් යොදාගෙන තිබුණා. ඒකේ ඒක වචනය ඒලා එහෙම නැත්නම් ඒල් කියනා වූ වචන තමයි ඒක වචන ලෙස එන්නේ. නමුත් ශුද්ධ බයිබලයේ තුල දෙවියන් වහන්සේ මෝසෙස් තුමාට දුන්නා වූ මේ එලෝහිම් කියනා වූ වචනේ තුල ඒක දුන්නේ ඒ එලෝහිම් කියනා වූ වචනයත් සමගම දෙවියන් වහන්සේ ඒක බහුවචනයෙන් යෙදීම තුල ඒ හේබ්‍රේව භාෂාවට අනුව ඒ දෙවියන් වහන්සේගේ මහිමය, දෙවියන් වහන්සේගේ මහෝත්තම භාවය, තේජස, උත්කෘෂ්ඨ භාවය, ਸਰව පරාක්‍රම ඒ සියල්ලම මේ ඒක වචනයකින් දක්වන්න උත්සාහ කරන තේරුම් ගන්න උත්සාහ කරන දෙවියන් වහන්සේ බහු වචනයකින් ප්‍රකාශ කිරීම තුළින් එසේ සිද්ධ වෙනවා. එක එක භාෂාවල එක එක භාෂා නියමයන් තිබෙනවා නේද? ඒකේ වල ව්‍යාකරණ නියමයන් තිබෙනවා. දැන් අපි ඉතාලි භාෂාව ගත්තොත් එහෙම ඉතාලි භාෂාවේදී සාමාන්‍ය ව්‍යවහාරයේ ලූයි කියලා කියන්නේ LUI ලූයි කියලා කියන්නේ ඔහු කියනවාට. එතකොට LEI ලේ කියලා කියන්නේ ඇය කියනවාට. එතකොට ඔහු කියන්නේ පුරුෂ ලිංග වචනය අපි දන්නවා. ඇය කියන්නේ ඒකේ ස්ත්‍රී ලිංග වචනය කියන එක අපි දකිනවා. නමුත් පොදුවේ යම් කෙනෙකුට ගෞරවාන්විතව අපි ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය නම් මේ භාෂාවේ තිබෙන රීතියක් තමයි ලේ කියලා අපි ආමන්ත්‍රණය කරන. ඒකෙන් අදහස් කරන්නේ ඔබතුමා එහෙම නැත්නම් ඔබතුමිය කියන අර්ථය. දැන් ඒකට පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ප්‍රශ්නයක් නැහැ. පුරුෂයන්ටත් ලේ කියනවා අපි. පුරුෂයෙකුට අපි ගෞරවාන්විතව ඔබතුමා කියලා ආමන්ත්‍රණය කරන්න ඕන නම් ලේ කියලා. ඒ කියන්නේ ස්ත්‍රී ලිංග නාමපදයක් තමයි භාවිතා කරන්නේ. එතකොට කාන්තාවකට අපි ගෞරවාන්විතව ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය ඒත් ලේ කියලා ඇයට ස්ත්‍රී ලිංග ඒක ගැටලුවක් වෙන්නේ. නමුත් පුරුෂයෙකුට ආමන්ත්‍රණය කරද්දී අපිට ගැටලුවක් වෙනවා. නමුත් මේ භාෂාව තුල සහ මේ ජන සමාජය තුල අපි පුරුෂයෙකුට ගෞරවාන්විතව කතා කරන්න කැමති නම් ඔබතුමා කියලා පිරිමි කෙනෙකුට එතකොට ලේයි කිව්වා කියලා එයාලා තරහ ගන්නේ නැහැ මට ගෑනු නමකින් කතා කරුවා කියලා. නෑ ඒක එයාලා ගෞරවාන්විතව පිළිගන්නවා. මොකද මේ භාෂාව එයාලා දන්නවා නේද? ඒ නිසා අපි මේ වාගේ දැන් බහුවචනය ඒල් කියන එක එලා කියන එකේ බහුවචනය එලෝහිම් කියන එක හේබ්‍රේව භාෂාවට අනුව දෙවියන් වහන්සේව ඊතා මහිමාන්විත ගෞරවාන්විත ගරු කටයුතු අභිමානවත් පරමාධිපත්‍ය ඇත්තා වූ තනන් වහන්සේ කියන ඒ අර්ථය මේ බහුවචනයේ යෙදීමෙන් ඊ타ත්ම ගැඹුරින් ප්‍රකාශ වෙනවා. ඒක හේබ්‍රේව අයට තේරෙනවා. අපිට තේරෙන්නේ හිතුවට හොඳට. ඒ නිසා අපිට මේ එලෝහිම් කියලා දෙවියන් වහන්සේට ශුද්ධ බයිබලයේ පරණ ගිවිසුම යොදලා තිබෙන එක ගැන කිතුණුවන් ලෙස අපට ගැටලුවක් නැහැ. ඒක අනික් ජාතීන්ට යොදවලා තිබුණා කියලා. ඒකේ අර්ථය ගැඹුර දන්නේ නැති අය තමයි ඒක අනික් ජාතීන්ටත් කියන නමක්. ඒ කියන්නේ අනික් ජාතීන්ගේ දෙවිවරුන්ටත් කියන නමක් තමයි මේ යාවේ දෙවියන් වහන්සේටත් බයිබලයේ ලියලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට යාවේ දෙවියන් වහන්සේ අනික් ජාතීන්ගේ දෙවිවරුන්ට වඩා බලවත් දෙවි කෙනෙක් කියලා අපිට හිතන්න බෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හරි එයාට තේරෙන හැටිනේ. නමුත් අපි කිතුණුවන් ලෙස අපි ඉගෙන ගමු දෙවියන් වහන්සේ හේබ්‍රේව මිනිස්සු යුදෙව් එහෙම නැත්නම් ඊශ්‍රායලයට ප්‍රකාශ වුණේ මෙන්න මේ ආකාරයෙන් කියන එක අපි තේරුම් ගමු මූලික. එතකොට ඊළඟ කාරණේට අපි යන්න යනවා දෙවියන් වහන්සේ ගැන අපි කතා කරද්දී දෙවියන් වහන්සේ කෙබඳු දෙවි කෙනෙක්ද කියන එක. දැන් ශුද්ධ ලියවිල්ල නිතරම දෙවියන් වහන්සේව මැවුම්කාරෝ දෙවියන් වහන්සේ ලෙස තමයි ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට ශුද්ධ ලියවිල්ල තුල මැවුම්කාරෝ දෙවියන් වහන්සේව ප්‍රකාශයටපත් කරනකොට සියල්ලම මැව්වේ උන්වහන්සේ කියන එක
ශුද්ධ ලියවිල්ල තුල පරණ කිවිසුමේ සහ අලුත් කිවිසුමේ පැහැදිලිවම ඉදිරිපත් කරනවා. මැවීමේ කර්තෘවරයා එහෙම නැත්නම් මැව්වා වූ තැනන් වහන්සේ සියල්ල ආහස පොළව ඒ වගේම පොළොවේ අපිට පේන්න තියෙන ඉරසඳ තාරකා ඒ වගේම අහසේ තිබෙනා වූ අනිකුත් ශීරපතයන් ඒ වගේම මේ ඒ ග්‍රහලෝක සූර්යයන් තාරකා ඒ සියල්ල මුළු විශ්වය කෙලවරක් හොයාගන්න බැරි විශ්වය මවලා තිබෙන්නේ මේ දෙවියන් වහන්සේ බව අපි දකිනවා. ඒ වගේම ස්වර්ගය ඒ දූතයන් ඒ වගේම ඒ ස්වර්ගීය තලයේ සිටිනා මේ විශ්වයේ නෙපිටට තිබෙනා වූ දේව වචනය තුල ප්‍රකාශ වෙන්නා වූ ඒ තලයන් ඒ සියල්ලේ මැවුම්කාරය දෙවියන් වහන්සේ බව සඳහන් කරනවා. එතකොට හැම දිනාටම එන්නා වූ ප්‍රශ්නයක් තමයි එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කවුද කියන එක. දැන් මේක ඇවිල්ලා මේ මං කියන්නේ ඒක මෝඩ ප්‍රශ්නයක් කියලා නැහැ. අපි හැම කෙනාටම අපි ඉන්නා වූ පරිසරයන් තුල සහ අපේ මේ දැනුම පද්ධතිය තුල අපේ භාෂා ව්‍යවහාරයන් තුල අපේ ආකල්පයන් තුල අපි දකින්නේ අපි දන්නේ හැම දෙවිවරුන්ගේම උත්පත්තියක් පටන් ගන්නමක් තියෙන එක. ඒකට 33 කෝටියක් කියන දෙවිවරුන්ගේ එහෙම තිබෙනවා උත්පත්තියක් පටන් ගන්නමක්. ඒ නිසා අපි දැන් යාවේ දෙවියන් වහන්සේව මනුෂ්‍යයන්ට හඳුන්වලා දෙද්දී හෝ කතා කිරීමේදී මනුෂ්‍යයන්ට එන සාධාරණ ප්‍රශ්නයක් තමයි එහෙනම් ඔබ ඔය කියන දෙවියන් වහන්සේ නම් සියල්ලම මැව්වේ ඒ දෙවියන් වහන්සේව මැව්වේ කවුද? ඒ දෙවියන් වහන්සේගේ උපත සිද්ධ වුණේ කොහොමද? දැන් මෙන්න මෙතන තමයි අපි අපේ දැනුම සහ අවබෝධය නිවැරදි කරගන්න අවශ්‍ය තැන. ඒකට හේතුව මේකයි. දැන් මෙතන දෙවියන් වහන්සේ කියනා වූ මේ ශුද්ධ බයිබලයේ තුල දෙවියන් වහන්සේ කියනා වූ නම තුල ඒ වචනේ තුල අන්තර්ගත වෙලා තිබෙනා වූ අදහස මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි නිවැරදිවම. එසේ තේරුම් ගත්තේ නැත්නම් අපට බෑ මේ කාරණය නිවැරදි කරගන්න. දැන් ඒක අපි මේ වෙලාවේ ඊළඟට බලමු කොහොමද අපි තේරුම් ගන්න කියලා. දැන් දෙවියන් වහන්සේ කියලා ශුද්ධ බයිබලයේ තුල සඳහන් කරන්නේ එකම දෙවියන් වහන්සේට එකම මැවුම්කාරයට සියල්ලටම ඉහළින් බලය ඇත්තා වූ තැනන් වහන්සේට තමයි මේ දෙවියන් වහන්සේ කියන්නේ. එහෙමනම් දැන් ශුද්ධ ලියවිල්ල අනුව ශුද්ධ බයිබලයේ අනුව ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේට පටන් ගැනීමක් හෝ අන්තිමයක් නැහැ කියන එක තමයි මුළුමනින්ම සඳහන් කරන්නේ. නවගිවිසුමට අනුව උන්වහන්සේ අල්ෆා සහ ඔමේගා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර ඒ කියන්නේ පටන් ගැනීම සහ අවසානය කියන එක සඳහන් කරනවා. පරණ කිවිසුමට අනුව හේබ්‍රේව හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර අනුව අලෙප් සහ ටව් කියලා සඳහන් කරන උන්වහන්සේ කියන්නේ ආරම්භය සහ අවසානය උන්වහන්සේ කියන එක. එතකොට ඒකෙන් කතා කරන්නේ නැහැ ආරම්භයක් තියෙනවා ඉස්සරලාම ඉපදුනේ උන්වහන්සේ අන්තිමටම නැති වෙන්නේ උන්වහන්සේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අපිට කියපුවම එහෙමනේ. දැන් බයිබලයේ උන්වහන්සේ ආරම්භයත් අවසානයත් පටන් ගැනීමත් අන්තිමයත් උන්වහන්සේ කියලා කියනවා. දැන් ඒකෙන් පටන් ගැනීමක් තියෙනවා එහෙනම්. අන්තිමයත් උන්වහන්සේ කියනවා අන්තිමයකුත් තියෙනවා. දැන් මේ භාෂාව අනුව අපිට වැටහෙන්නේ එහෙමයි. නමුත් හේබ්‍රේව භාෂාවෙන් මේ ප්‍රකාශ කිරීම අනුව ඒකෙන් ප්‍රකාශ වෙන්නේ උන්වහන්සේට ආරම්භයකුත් නැහැ අවසානයකුත් නැහැ. උන්වහන්සේ සදාකල් පවතිනා වූ දෙවියන් වහන්සේ. ඒකයි දෙවියන් වහන්සේ කියන නමේ අර්ථය. හේබ්‍රේව බයිබලයේ තුල මේ දෙවියන් වහන්සේ කියන සිංහලට දෙවියන් වහන්සේ කියලා පරිවර්තනය කරලා තිබෙනා වූ මේ වචනේ තුල තිබෙන අර්ථය මේකයි. එහෙමනම් උපතක් නැත්තා වූ උපතක් නැහැ උන්වහන්සේට. උපතක් තියෙන කෙනෙකුට දෙවියන් වහන්සේ කියන්න බෑ. හේබ්‍රේව දැක්ම සහ හේබ්‍රේව තේරුම් ගැනීම අනුව යම් කෙනෙකුට උපතක් තිබෙනවා නම් කොතනක හරි මොනම ආකාරයෙන් කියන්නේ මේ පොළොව මත වේවා වෙනත් ආගමික අදහස් ආකල්ප අනුව වේවා කෙනෙකුට උත්පත්තියක් තිබුණා නම් කොහේ හරි හේබ්‍රේව අදහස අනුව එයාට දෙවියන් වහන්සේ කියලා කියන්න බෑ කොහොමටත්. එහෙනම් එයාට වෙන නමක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් ජනවහරේ විවිධාකාර අවස්ථාවල් වල භාෂාවන් ඒවා වර්ධනය වෙද්දී යම් යම් දේවල් ඒ පිළිගැනීම් තේරුම් ගැනීම අනුව ඉදිරියට ගමන් කිරීම අනුව මේ අප වටා තිබෙනා වූ අනිකුත් ආගමික සහ සංස්කෘතික තලයන් තුල අපට තේරෙන්නේ දෙවියන් වහන්සේ කියපුවම එයත් යම් කිසි කෙනෙක්ගෙන් ඉපදිච්ච කෙනෙක් කියන එක තමයි අපිට අදහස් එන්නේ. නමුත් අපි තේරුම් ගත යුතු මූලික අදහස නම්
දෙවියන් වහන්සේ කියනකොටම හේබ්‍රෙව් ලියවිල්ලේ පරණ ගිවිසුමේ ශුද්ධ බයිබලේ එයා උපතක් නැත්තා වූ සහ මරණයක් නැත්තා වූ කියන අදහස එතන එනවා අනිවාර්යයෙන්ම. එහෙනම් අපිට නැවතත් අහන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඔයාලගේ ඔක්කොම අපු දෙවියන් වහන්සේව මෙව්වේ කවුද කියන එක අහන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ දෙවියන් වහන්සේ කියන නම ප්‍රකාශ කරනකොට අපි දන්නවා එයාට උත්පත්තියක් සහ මරණයක් නැහැ කියන එක ඒක අදහස එනවා. ඉතින් ඒ හින්දා අපිට එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි පැහැදිලිවම දෙවියන් වහන්සේට උත්පත්තියක් නැහැ කියන එක මේ දෙවියන් වහන්සේ කියන නම ඇතුළෙම ගැබ්බෙලා තිබෙනා වූ දෙයක්. ඒකයි හේබ්‍රෙව් ලියවිල්ල ශුද්ධ ලියවිල්ල සඳහන් කරන්නේ මා ඇර වෙන දෙවි කෙනෙක් නැහැ. ඒ සියලු දෙවිවරු මිනිසයන් විසින් නිර්මාණය කරගත්තා වූ දෙවිවරු. ඒ නිසා තමයි මේ මිනිසයන්ට මිනිස්සු තමන්ටම වාගේ උපතක් ඒ දෙවිවරුන්ට දීලා තිබෙනවා. ඒ දෙවිවරු ලෙස නිර්මාණය කරගත්තා වූ අය. ඒ හින්දා තමයි ඒ ආකල්පය සහ ඒ දැනුම පද්ධතිය මත ඉඳගෙන තමයි අද මිනිස්සු මේ යුදෙව්වරුන්ගේ නැත්නම් ශුද්ධ බයිබලේ යාවේ දෙවියන් වහන්සේවත් බලන්නේ උන්වහන්සේටත් උපතක් තිබෙන්න ඕන නේද කියන එක. ඉතින් මේ අවබෝධයේ වැරද්ද මිසක් මේකේ වෙනසක් නැති. මේ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. දැන් ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කියනකොටම මැවීමක්වත් පටන් ගැනීමක්වත් උපතක්වත් මරණයක්වත් නැත්තා වූ තැනන් වහන්සේ කියන එක ඒ වචනේ තුල ගැබ්බෙලා තියෙනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියපුවම අනිකුත් උන්වහන්සේගේ ස්වභාවයන් විශේෂයෙන්ම ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඊළඟට සදාකාලික දෙවියන් වහන්සේ ඊළඟට ਸਰව ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේ ඊළඟට ਸਰව වාසී දෙවියන් වහන්සේ ඊළඟට ඊයේතද සදාකාලයටත් වෙනස් නොවන්නා වූ දෙවියන් වහන්සේ. දැන් මේවා ඔක්කොම සීමාවල් ඉක්මවා යන දේවල්. ਸਰව බලධාරී කියපුවම බලයට සීමාවක් නැහැ. සදාකාලයේ කියපුවම උන්වහන්සේ ජීවත් වන කාලයට සීමාවක් නැහැ. ਸਰව ප්‍රඥාවන්ත කියපුවම උන්වහන්සේගේ ප්‍රඥාවට සීමාවක් නැහැ. ਸਰව වාසී කියපුවම උන්වහන්සේට වාසය කරන්න පුළුවන් ස්ථාන වලට සීමාවක් නැහැ. ඒ වගේම ඊයේතද සදාකාලයටත් වෙනස් නොවන්නා වූ කියපුවම උන්වහන්සේගේ පැවැත්මට සීමාවක් නැහැ. ඉතින් පැවැත්ම ඒ එකාකාරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ලදරුවියක් තිබෙනවා නේද? ඊළඟට ළමාවියක් තිබෙනවා. ඊළඟට ගැටවරවියක් තිබෙනවා. ඊළඟට තරුණවිය තිබෙනවා. ඊළඟට මහලුවිය, වයෝවෘද්ධ. ඉතින් මේ වගේ අපේ ජීවිත කාලය ගත්තම අපි අවුරුදු 50ක් 60ක් 70ක් අපි ජීවත් වුණොත් 80ක් හරි ජීවත් වුණොත් අපේ ජීවිත කාලය ගත්තම මේ විවිධ යුගයන්ට බෙදෙනවා කාලයන්ට බෙදෙනවා අපේ ජීවිත කාලය නේද. ඉතින් නමුත් දෙවියන් වහන්සේට එහෙම නැහැ. දෙවියන් වහන්සේ ආත්මයක් නිසා ඒ ඊයේ තදත් සදාකාලයට උන්වහන්සේ එකාකාරයි. උන්වහන්සේ ළමාවියෙකුත් නැහැ, තරුණවියෙකුත් නැහැ, මැදිවියෙකුත් නැහැ, වෘද්ධ වයසකුත් නැහැ, වයසට යන්නේත් නැහැ. උන්වහන්සේ එකාකාරම. එහෙනම් ආයි කොයි ආකාරද මේක අපිට කියන්න බෑ. මොකද උන්වහන්සේව දැකලා නැති නිසා. මම ඉදිරියේ බයිබල් පද ඔබට ඉදිරිපත් කරන්න. උන්වහන්සේව දැකලා නැහැ කියන්න කවුරුත් දැකලා නැහැ කියන එකට. ඉතින් ආත්මයක් නිසා උන්වහන්සේව දකින්න බෑ. අපිට ආත්මීක උපතක් ලැබුවට පස්සේ අපිට පුළුවන් උන්වහන්සේව දකින්න. ආත්මීකව උන්වහන්සේව දකින්න පුළුවන්කම ලැබෙනවා බයිබලයට අනුව. ඉතින් ඒ නිසා මූලිකව අපි දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක තේරුම් ගත්ත. අපි මේකට එක්තරා විශේෂිතයි හොඳම පැහැදිලි කරගන්න පුළුවන් පදයක් තිබෙනවා. අපි එතෙන්ට යමු. මේ ස්ථානයේ සඳහන් වෙන්නේ නවගිවිසුමේ ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ පවුලතුමා ග්‍රීසියේ අතීනසේ කියනා වූ නගරයට යනවා. ඒ නගරයට ගියාම පවුලතුමා බලනවා ඒක අද ඇතෙන්ස් කියන නගරය. එතකොට ප්‍රසිද්ධ නගරයක් බව අපි දකිනවා. එතකොට මේ 21 වෙනි පදයේ ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 21 සඳහන් කරනවා මෙන්න මෙහෙම. අපි චුට්ටක් එතන ඉඳලා පල්ලෙහාට බලමු. මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියා වූ විදේශියුද අමුතු කාරණයක් කීමෙන් නැතොත් ඇසීමෙන් මිස වෙන හැටියකින් කාලය ගත නොකළෝයි කියලා එතන සඳහන් කරනවා. දැන් එයාලගේ තිබෙනා වූ අර දර්ශනවාදී తত্ত্বය එදත් තිබුණා. ඒ පවුලතුමා යේසුස් වහන්සේගේ කාලය පහුවෙච්ච ගමන් ඒ පවුලතුමාලා සේවය කරන්නා වූ කාලයේදී පවා මේ ග්‍රීසියේ මිනිස්සුયો විශේෂයෙන්ම ඇතෙන්ස් වල මිනිස්සුයන්ගේ මේ తত্ত্বය තිබිලා තිබෙනවා. එයාලා නිකං කාලේ කාදැම්මේ නැහැ. අලුත් දෙයක් හොයන්න තමයි එයාලා ක්‍රියා කරුවේ. හැමදේම එයාලා ගොඩාක් විග්‍රහ කෙරුවා. ගොඩාක් විමර්ශනය කරලා තමයි එයාලා
තේරුම් ගන්න උත්සාහ කෙරුවේ තමන්ගේ ඥාණයෙන්. ඉතින් 22 වෙනි පදේ එවිට පාවුල් අරියෝපගේ මැද සිට කියනුයේ අතීනශ්‍රේ මිනිසෙනි දෙවිවරුන් ඇදහිීමට නුඹලා ලැබිව සිටින බව සියලු කාරණාවලදී මට පෙනේ. දැන් එයාලා දෙවිවරුන්ව নমස්කාර කරන්න සූදානම් කරගෙන හිටපු විශාල ප්‍රදේශයක ඒක මැද්දේ පාවුලුතුමා ඉඳගෙන කියනවා දෙවිවරු নমස්කාර කරන්න ඔයාලා ලැබිව ඉන්නවා ගොඩක්. 23 වෙනි පදේ කියන මක් නිසාද මා නුඹලාගේ নমස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර නාඳුනන දෙවි කෙනෙකුට යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නා කමින් নমස්කාර කරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශ කරමි. දැන් පවුල්තුමා කියනවා ඔයාලා নমස්කාර කරන මේ දෙවිවරුන්ව මම බලමින් ගියා. එයාලගේ පූජාසන මම බලමින් ගියා. ඒ අතර ඔයාලා එක පූජාසනයක දෙවි කෙනෙක් නැතුව ඒ බෝඩ් එකක් විතරක් එහෙම නැත්නම් ලියවිල්ලක් විතරක් මේ ඇඳලා ලියලා තිබෙනවා නොදන්නා දෙවි කෙනෙකුට කියලා හිටන් එතන ලියලා එතන තියලා එතන දෙවි කෙනෙකුගේ රූපයක් නැහැ. එතකොට පාවුලුතුමා කතා කරනවා මෙන්න මේ ස්ථානයේ අරගෙන 24 වෙනි පදේ කතා කරනවා මම 23 වෙනි පදේ කියන මම ඔයාලට කියලා දෙන්නම් මේ නොදන්නා දෙවියන් කියන්නේ කවුද කියලා. දැන් පාවුලුතුමා 24 කියන ලෝකයේද ඊ ඇති සියල්ලද මෙව් දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක් අතින් සාදන මාලිගාවල නොවසනසේක. 25 වෙනි පදය උන්වහන්සේ යම් අඩුකමක් ඇති කෙනෙකුමෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයේද හුස්මද සියලු දේවල්ද දෙනසේක. ආමෙන්. ඒ වගේම 26 වෙනි පදේ උන්වහන්සේ පිළියෙල කළ කාලවලද සියලු මිනිස්සේ ජාතින්ගේ වාසස්ථානවල සීමාද නියම කොට මුළු පොළොව තලෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඕන් මෙවෝසේක. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ ස්ථානේ අපි දකිනවා දෙවියන් වහන්සේ කොයි ආකාරවද මේ පොළොවේ ක්‍රියාන්විතය සිද්ධ කරන. අපි දැන් බලන්නේ මේ දෙවියන් වහන්සේ කියනා වූ වචනය තුල උපතක් හෝ අවසානයක් නැහැ කියන අර්ථය සඳහන් වෙනවා කියන එක ඔබට අවබෝධ කරලා දෙන්න. එහෙනම් මෙතනදී කියනවා දෙවියන් වහන්සේ කියන්නේ කාගේවත් අත්වලින් උපස්ථාන ලබාගෙන ගන්න කෙනෙක් නෙමෙයි අනිත් අයට ජීවිතයේ හුස්ම දීලා හිටම් මැවීම කරන තැනන් වහන්සේ සහ එයාලට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්නා වූ තැනන් වහන්සේ කියන එක මෙතන පැහැදිලිවම සඳහන් කරනවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන විග්‍රහය මත. ඒ වගේම අපි තව ඒකට ආදාළ පදයන් තැන් වලින් අපි බයිබලයේ ගත්තොත් එමේ ඒසායා 42:25 කියනවා ආකාශ මණ්ඩලයේ මවා ඒවා දිගෑරියාවුද එහි සෙනගට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයක් දෙන්නා වූද දෙවියෝ ස්වාමින් වහන්සේ කියලා හිටන් එතන සඳහන් කරනවා. ඒ වගේම සෙකරියා 12:1 බැලුවොත් එහෙම අපි ඊශ්‍රායල් ගැන තිබෙන ස්වාමින් වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනය මෙතන දෙවියන් වහන්සේ කියනකට යාවේ කියන නාමයේ තිබෙන්නේ අහස දිගහරින්නා වූ පොළවේ අත්විවරම තබන්නා වූ මනුෂ්‍යයා තුල ඔහුගේ ආත්මය උපදවන්නා වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක කියලා එතන සඳහන් කරනවා. ඒ වගේම යෙසායා පොතේ 43:12 නැවත සඳහන් කරනවා මමම දැන්වීමි මමම ගැලවීමි මමම ප්‍රකාශ කළෙමි අන් දෙවි කෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය මම දෙවියන් වහන්සේයයි ස්වාමින් වහන්සේ කියනසේක කියලා හිටන් ඒ ස්ථානයේ සඳහන් කරනවා. ඒ වගේම යෙසායා 46:9 සඳහන් කරනවා පුරාණයේ පළමු කාරණා සිහි කරපල්ලා මක්නිසාද මමම දෙවියන් වහන්සේය වෙන කෙනෙක් නැත මම දෙවියන් වහන්සේය මා සමාන කෙනෙක් නැත කියලා ස්ථානයේ සඳහන් කරනවා. ඒකම ගීතාවලිය 68:20 සඳහන් කරනවා දෙවියන් වහන්සේ වනාහි අපට ගැලවීම දෙන දෙවි කෙනෙක්ය මරණින් මිදෙන මාර්ගය අයිතිවන්නේ ස්වාමියෝ යෙහෝවා වහන්සේට කියලා ස්ථානයේ සඳහන් කරනවා. දැන් අපි මේ දේවලින් බැලුවොත් එහෙම අපිට ගොඩක් දේවල් තිබෙනවා මේ දේවල් ගැන කතා කරන්න. අපි දකිනවා දෙවියන් වහන්සේ උපතක් මරණයක් නැත්තව තැනන් වහන්සේ කියන එක මේ සියල්ලෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම විශ්වාස කරනවා ඔබට ඒකට පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් දැන් විශේෂයෙන්ම අපි ක්‍රියාපොතේ ස්ථානයේ සඳහන් කරනවා පාවුලුතුමා මේ ග්‍රීසියේ ඇතැන්ස් වල මිනිස්සෙන්ට දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක හො ඉතාමත්ම මේ බුද්ධිමත් ක්‍රමයකට හඳුන්වලා දුන්නා. මොකද පාවුලුතුමා දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ කෙබඳු කෙනෙක්ද කියන එක.
මොකද පවුලතුමා මේ පරණ ගිවිසුම ව්‍යවස්ථාව හොඳට අධ්‍යයනය කරපු මිනිහෙක්. ඒ නිසා එයාට පුළුවන්කම තිබෙනවා දෙවියන් වහන්සේගේ සැබෑ ස්වરૂපය මේ දර්ශනවාදී මිනිසයන් වෙත බුද්ධියත් එක්ක ගනුදෙනු කරන මිනිසයන්ට ප්‍රධානය කරන්න පවුලතුමාට පුළුවන්කම. එතකොට පවුලතුමා තෝරගත්තු ප්‍රධාන මාර්ගය තමයි එයාලගේ දෙවිවරුන් වාගේ උපතක් නැහැ, මරණයක් නැති සදාකාල දෙවි කෙනෙක් කියන එක. ඔක්කොටම උත්පත්තිය දුන්නු දෙවියන් වහන්සේ තමයි මේ ඔබලා පූජාසනයක් හදලා තිබෙනේ නාඳුනන දෙවි කෙනෙකුට කියලා පවුලතුමා එතන විස්තර කරලා දුන්නා. ඒ හින්දා අපි දකිනවා දෙවියන් වහන්සේ කෙබඳු දෙවි කෙනෙක්ද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ උන්වහන්සේට ගෙවල් ගෘහයන් හදන එක ගැන දෙවියන් වහන්සේ යෙසායා පොතේ 66 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා. නුඹලා මට කෙබඳු ගෘහයක් සාදන්නේ? ඒවා ඔක්කොම අතින් සාදන ගෘහයන් නොවේද නේද? අහස මාගේ සිංහාසනය, පොළොව මාගේ පාපුටුව. ඒ හින්දා ඔයාලා කොහොමද මට වාසය කරන්න ගයක් හදන්නේ? ඒක කොච්චර විශාල වෙන්න ඕනද? එහෙමනම් ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නද මෙතනින් දෙවියන් වහන්සේ කියන්නේ අපිට සභා ගොඩනැගිල්ලක් හදන්න එපා කියලා නෙමෙයි. මේ සාලමෝන් රජතුමා දේවමාලිගාව හදපු එක වැරදි කියලා නෙමෙයි එතනින් කියන්නේ. නමුත් අපිට යථාර්ථය තේරුම් ගන්න කියන එක. අපි දෙවියන් වහන්සේට වාසය කරන්න කියලා දේවස්ථානයක් හදලා ගෘහයක් හදලා හිටන් අපි සන්තෝෂ වෙනවා. හරි අපි ලොකු වැඩක් කරුවා කියලා. නමුත් අපේ යථාර්ථය තුල දෙවියන් වහන්සේ කෙනෙක් කෙතරම් විශාල කෙනෙක්ද අපිට උන්වහන්සේ වෙනුවෙන් කරන්න දශමයක දෙයක්වත් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේකටයි දෙවියන් වහන්සේ මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට උන්වහන්සේගෙන් කරන්න පුළුවන් එකම දේ උන්වහන්සේට අපේ নমස්කාරය අවංක වූ ආත්මික වූ සැබෑ වූ নমස්කාරය උන්වහන්සේට පුද කරන එක පමණයි අපිට කරන්න පුළුවන් එකම දේ. උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා ජීවත් වෙන එක පමණයි කියන එක මෙතනදී අපි දකිනවා. හොඳයි මම විශ්වාස කරනවා ඔබට දෙවියන් වහන්සේ ගැන යම් අවබෝධයක් ඇති වෙන්නේ නැති. ඒ නිසා දෙවියන් වහන්සේ මැව්වේ කවුද කියන එක ගැන මේ හේබ්‍රෙව් එහෙම නැත්නම් යුදෙව් බයිබලයේ එහෙම නැත්නම් ක්‍රිස්තියානි පරණ ගිවිසුමේ සඳහන් වෙලා තිබෙනා වූ එලෝහිම් කියනා වූ වචනය තුල අපි දකිනවා ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වචනය උච්චාරණය කරනකොටම එයාලගේ භාෂා ව්‍යවහාරය සහ රීතීන් අනුව එයාලට තේරෙනවා මේ එලෝහිම් කියනකොටම එහෙම නැත්නම් අදෝනායි කියනකොටම එයාලා දන්නවා උපතක් නැති මරණයක් නැති යාවේ දෙවියන් වහන්සේ ගැනයි මේ කතා කරන්න කියන එක. ආමෙන්. ඒ නිසා තමයි උන්වහන්සේගේ නාමයේ ලෙස දීපු මොසෙස්ට අපි ගිය වීඩියෝ එකේ කතා කරුවා. ඇත්තට මේක නාමයෙන් නෙමෙයි උන්වහන්සේගේ ක්‍රියාන්විතය කියන එක. ඉතින් ඒ ලෙස දීපු ඒක නම ලෙස. මොකද මේ දැන් පරණ ගිවිසුමේ අයට ඒක තේරුන්නේ නැහැ. යුදෙව් අයට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක උන්වහන්සේගේ ක්‍රියාන්විතය කියලා තේරෙන්නේ උන්වහන්සේගේ වචනය ආත්මීක ලෙස විග්‍රහ කරගන්න පුළුවන් අයට විතරයි. නමුත් ඕන් භූමික පොරොන්දු දේශයක් තුල ජීවත් වුණා ජන කොටසක් ලෙස උන්ට ආත්මික විවරණයකින් මේ වචනේ දිහා බලන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පවුලතුමාට පවා මේ වචනේ ආත්මිකව විවරණය කරන්න පුළුවන් උනේ යේසුස් වහන්සේ ප්‍රකාශ වුණාට පසුයි. ඒ නිසා තමයි පවුලතුමා මුල් කාලේ ක්‍රිස්තියානි සභාවට ඉතා බලවත් පීඩා කරපු මිනිසෙක් ලෙස බයිබලයේ තුල ලියවිලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොකක්ද මේ දෙවියන් වහන්සේ කියනා වූ නාමය තුල උපතක් මරණයක් නැත්තා වූ තැනන් වහන්සේ කියන එක. කිසි කෙනෙකුගෙන් උපස්ථාන නොලබන්නා වූ තැනන් වහන්සේ කියන එක එතන සඳහන් වෙනවා. දැන් මෙතනදී අපිට තව කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන්. එහෙනම් කිසි කෙනෙකුගේ උපස්ථාන ලබන්නේ නැත්නම් ඒයි ක්‍රිස්තියානිකාරයින්ට සහ යුදෙව්වයට උන්වහන්සේට নমස්කාර කරන්න කියලා කිව්වේ නේද? එහෙමනම් ඉතින් ඒක උපස්ථානයක් නෙමෙයිද නමස්කාර කරන එක? ඇත්තෙන්ම අපිට එහෙම හිතන්න පුළුවන්. එහෙම මේ ඒක සාධාරණ ප්‍රශ්නයක් ඇත්තටම. නමුත් මම ඔබට ඒකට උත්තරේ දෙන්නම්. උන්වහන්සේට নমස්කාර කරන්න කියලා උන්වහන්සේ විශ්වාස කරන යුදෙව්වයට වේවා කිතුණුවන්ට වේවා උන්වහන්සේ කිව්වේ එසේ නමස්කාර නොකෙරුවොත් ඒ මිනිසයන් ලෝකයේ තුල තිබෙනා වූ මේ වෙන දෙවිවරු කියනා වූ මිනිසයන් මුලා කරන්නා වූ වෙනත් යක්ෂයා විසින් මෙහෙවනු ලබන්නා වූ වෙන
අන්ධකාර ආත්මික තලවලට මිනිස්සු ඇදිලා යනවා. ඉතින් ඒ නිසා ඒ මිනිස්යන්ව විනාශයෙන් නිරයෙන් නිදහස් කරගන්න තමයි උන්වහන්සේට නමස්කාර කරන්න අපෝ කැඳවලා තිබෙන්නේ. නැත්තම් උන්වහන්සේට නමස්කාර කරන්න කෝටි ගණන් දේවදූතයෝ ස්වර්ගයේ සිටිනවා. ඉතින් අපේ නමස්කාරය මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි මිනිස්යාකාරී නමස්කාර කරනවට වඩා ඒ දේවදූතයෝ උන්වහන්සේට ඉතාමත්ම ඉහළම සුපිරි අපි කිව්වොත් එහෙම නේද? නමස්කාරයක් දෙවියන් වහන්සේට ඔසවනවා. ඉතින් ඒක මදි කියලා හිටන් මේ මිනිස්සු නැහැ. අපේ ජීවිත වැරදට, පාපයට, නිෂ්ඵලභාවයට, ඒ වගේම නිරේට යන්න අපි ක්‍රියාවේ මේ පෙළඹෙයි කියන එක වළක්වන්න තමයි. ඒ පෙළඹීමෙන් අපිව වෙනස් කරලා උන්වහන්සේකට ළඟින් තියාගන්න තමයි මේ නමස්කාරය උන්වහන්සේ අපිට නියම කරලා. නැතුව උන්වහන්සේට ඒකෙන් උපස්ථානයක් ලබා ගන්න නෙමෙයි. ඒකත් අප වෙනුවෙන්මයි උන්වහන්සේ වෙනුවෙන් වාගේ කරන්න කියලා තියෙන දේත් අප වෙනුවෙන්මයි උන්වහන්සේ දීලා තිබෙන්නේ. ඒ නිසා සබත් දවස ගැන සැලකුවත් හරි මිනිස්සයා ඉන්නේ සබත් දවස නිසා නෙවෙයි, සබත් දවස තිබෙන්නේ මිනිස්සයා නිසා කියලා යේසුස් වහන්සේ පැහැදිලිවම කිව්වා. ඉතින් මෙන්න මේ සත්‍යතාවයන් අපි මේ දෙවියන් වහන්සේගේ ආඥාවලදී අභ්‍යන්තරයට යථාර්ථයට අපි ආදේශ කරගෙන තමයි අපි සැබෑ ලිදරව්ව ලබාගත යුතු වන්නේ. හරි, අපි ඊළඟ කොටසට යනවා. දෙවියන් වහන්සේ දකින්න පුළුවන්ද දෙවියන් වහන්සේව? ඇත්තටම දෙවියන් වහන්සේව දකින්න බැහැ. මොකද හේතුව දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. මම මුලදී ඔබට කතා කෙරුවා, මුලහරි ඔබට කතා කෙරුවා අපි ආත්මීක තලයකට අපේ ජීවිත වෙනස් වෙනතුරු යේසුස් වහන්සේ මධ්‍ය අවකාශයට ඇවිල්ලා මලවුන්ගෙන් අපව නැගිටවනතුරු නැගිටවල අපේ ජීවිත මහිමාන්විත ශරීර ලබා දීලා අපව ඔසවාගෙන යනතුරු අපිට දෙවියන් වහන්සේව දකින්න පුළුවන් කමක් නැහැ. එසේ ඔසවා ගන්නව දවසේදී අපි උන්වහන්සේව මුහුණට මුහුණ දකින්න යනවා කියලා මේ වචනේ පැහැදිලිව කියනවා. නමුත් එහෙනම් එයි දෙවියන් වහන්සේව මිනිස්සු දැක්කා, යාකෝබ් දැක්කා, ආබ්‍රහම් දැක්කා නේද? පාවුලුතුමා යේසුස් වහන්සේව දැක්කා එතන. ඉතින් මේ වාගේ මෝසෙස් මේ දෙවියන් වහන්සේව දැක්ක සීනායි කන්දට ගිහිල්ලා. ඉතින් මේ වාගේ සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ හැම ස්ථානයකම දෙවියන් වහන්සේ රූපයක් ලෙස ප්‍රකාශ වුණේ. මෝසෙස් පවා ඊටාත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා ද්විතීය කතාව පොතේ, නික්මයා පොතේ විශේෂයෙන් ද්විතීය කතාව 4 වෙනි පරිච්ඡේදය තුල සහ 5 වෙනි පරිච්ඡේදය තුල මෝසෙස් තුමා සඳහන් කරනවා මේ දෙවියන් වහන්සේ සීනායි කන්දේ දෙන්නත හොරෙබ් කන්දේදී ඒ ගින්න මැද ඉඳගෙන නුඹලාට කතා කරපු වෙලාවේ නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත, උන්වහන්සේගේ හඬ ඇසුවා පමණයි කියලා හිටන් ඒ සෙනඟට මතක් කරලා දෙනවා. රූප දෙවියන් වහන්සේ වෙනුවෙන් රූප හදා ගන්න එපා, ඒවලට සේවය කරන්න එපා, ඒවට නමස්කාර කරන්න එපා කියලා මෝසෙස් එතනදී සෙනඟට මතක් කරලා දෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේව කාටවත් පේන්නේ නැහැ. අපි ඒක පැහැදිලිවම දකිනවා. නමුත් දෙවියන් වහන්සේ ගැන මිනිස්යාගේ බුද්ධි මට්ටමින් මිනිසයාට අවබෝධ කරගන්න පහසු වෙන පිණිස තමයි දෙවියන් වහන්සේ මේ සුද්ධ බයිබලයේ තුල උන්වහන්සේ ඇවිදිනවා, කතා කරනවා, දකිනවා, අහනවා, ඔසවාගෙන යනවා, උපකාර කරනවා, හිස අත ගන්නවා, සනසවනවා, ලං කරගන්නවා, තුරුල් කරගන්නවා, කරේ තියාගෙන යනවා, උදහස් වෙනවා, දඬුවම් කරනවා, තරවටු කරනවා, පහර දෙනවා. ඉතින් මේ වගේ නොයෙක් දේවල් ලියලා තිබෙන්නේ මිනිස්යාට දෙවියන් වහන්සේ කියන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් රූපකයක් ලෙස, මිනිස්ය රූපකයක් දෙවියන් වහන්සේට මේ ආදේශ කරමින් තමයි මේ බයිබලයේ තුල අපට පැහැදිලි වෙන්න, අපේ බුද්ධියට වැටහෙන පරිදි පැහැදිලි වෙන්න දෙවියන් වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා අපි පළවෙනි තිමෝති පොතේ 6 වෙනි පරිච්ඡේදයට ඉක්මනට ගියොත් අපිට ඊටාම ලස්සන වචනයක් එතන තිබෙනවා. පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදය 14 සිට අපි 16 දක්වා කියවුවොත් එතන සඳහන් කරනවා සියල්ල ජීවත් කරවන්නා වූ දෙවියන් වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියේද යහපත් ප්‍රකාශනය කළා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේද ඉදිරියේහි නුඹට ආඥා කරමි. සුභාන්විත එකම අධිපති ආනන් වහන්සේ වන රජවරුන්ගේ රජව
ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීය වූ කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයේ වසන්නා වූ කිසි මිනිසෙකු විසින් නොදුටුවා වූ දකින්ටවත් බැරි වූ තැනෙන් වහන්සේ ඒ ප්‍රකාශ වීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයක් වේවා. ඉතින් දෙවියන් වහන්සේව කවුරුවත් දැක්කේ නැහැ කියන එක මෙතන පාවුලුතුමා පැහැදිලිව මෙතන යථාර්ථයේ කෙලින්ම ඍජුවම පාවුලුතුමා කතා කරනවා අපි දකිනවා. එතකොට මෙතන කතා කරන්නේ 16 වෙනි පදයේ කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයේ වසන්නා වූ කිසි මිනිසෙකු විසින් නොදුටුවා වූ දකින්ටත් බැරි වූ තැනෙන් වහන්සේ කියලා තමයි එතන සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි දකින්න උන්වහන්සේගේ తত্ত্বය කොහොමද පෙනුම කොහොමද කියන මිනිස්සු කවදාවත් දෙවියන් වහන්සේව දැකලා නැහැ කියන එක අපි දකින්න. දැන් මෝසෙස්ට දෙවියන් වහන්සේ දකින්න ආසයි කියපු වෙලේ නික්මයාම පොතේ අපි දකිනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පස්චිම ප්‍රභාව පෙන්වුවා මිසක් උන්වහන්සේගේ ශරීරයේ පිටුපස කොටස පෙන්වුවා කියලා නෙමෙයි එතන තිබෙන්නේ. පස්චිම ප්‍රභාව මෝසෙස්ට දකින්න සැලසුවා කියලා. ඒ හින්දා අපි හොඳින් තේරුම් ගමු දෙවියන් වහන්සේව මිනිස්සු කිසි මිනිසෙක් දැකලත් නැහැ, දකින්නත් බෑ. අපි උන්වහන්සේ ළඟට ගියාම තමයි අපිට දකින්න පුළුවන්. යෝබ් පොතේ 37:23 කියනවා සර්ව පරාක්‍රමයන් වහන්සේ නම් අපට සොයා දැනගන්න බැරි කෙනෙක්. උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨකමෙන්ද උතුම්ව සිටිනසේක උන්වහන්සේ පීඩා නොකරනසේක කියලා කියනවා. ඉතින් ඒ හින්දා මේ දේවලින් අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේගේ தત્ත්වය කොහොමද කියලා. යෝහන් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 18 කියනවා කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ලයේ ඉන්නා වූ ඒකජාතක පුත්‍රයන්න් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේක කියලා ඒ ස්ථානයේ සඳහන් කරනවා. ඒ වගේම අපි දකිනවා මෝසෙස්තුමාට දෙවියන් වහන්සේව දකින්න ආසයි කියපෙලේ උන්වහන්සේ කියනවා නික්මයාම 33:20 කතා කරනවා. තවද උන්වහන්සේ මාගේ මුහුණ දකින්ට නුඹට නොපුළුවන මක්නිසාද මිනිසයා මා දැක ජීවත් නොවන්නේ කීසේක. ඒ නිසා දෙවියන් වහන්සේ ආකාරයෙන් කියනවා. එන්දා අපි දකිනවා නේද 4 වෙනි පරිච්ඡේදය අපි මම ඉස්සෙල්ලා ඔබට මතක් කරුවා. ද්විතීය කතාව 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ස්වාමින් වහන්සේද ගිනිමැද සිට නුඹලාට කතා කළසේක. නුඹලා වචන හඬ ඇසූ නමුත් කිසි රූපාකාරයක් දුටුවේ නැත. හඬ පමණක් නුඹලාට ඇසුනේ කියලා එතන සඳහන් කරනවා. ඒ වගේම පළවෙනි යොහාන් ලිපියේ 4:12 කියනවා කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේම කරමු නම් දෙවියන් වහන්සේ අප තුල සිටනසේක උන්වහන්සේගේ ප්‍රේමයද අප තුල සම්පූර්ණව තිබේ කියලා ඒ ස්ථානයේ සඳහන් කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ කොයි ආකාරව සිටින්නා වූ මනුෂ්‍යයන්ට පේන්න උන්වහන්සේ සිටින්නේ නැහැ. ඒ නිසා මිනිස්සු උන්වහන්සේව දැකලා නැහැ. නැවත වාරයක් පළවෙනි යොහන් 1:7 උන්වහන්සේ ගැන කියනවා. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාසෙම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ. උන්වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරන. දැන් උන්වහන්සේ ආත්මයක්. නමුත් ඒ ආත්මය ප්‍රකාශ වෙන්නා වූ මාධ්‍යයක් තිබෙනේ. මාධ්‍යය තමයි ආලෝකය. ආලෝකයේ නැමැති මාධ්‍ය තුලින් තමයි උන්වහන්සේ ආත්මය ප්‍රකාශ වෙනු ලබන්නේ මිනිසයන්ට අවශ්‍යයට. ඊළඟට සුද්ධ යොහාන් 5:37 කියනවා තවද මායෝ පියාණන් වහන්සේම මා ගැන සාක්ෂි දුන්සේක. නුඹලා කිසි කලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරයේ දුටුවේවත් නැත කියලා ජේසුස් වහන්සේ කතා කරලා කියන. ඒ හින්දා අපි දකිනවා දෙවියන් වහන්සේ කවදාවත් මිනිස්සු දැක්කේ නැහැ කියන එක. හොඳයි අපි ඊළඟ එකට යමු. දැන් මෙතන ඊටමත් අලංකාරයි මේ ඊළඟ කොටස අපි බලන්න යන්නේ. මේක ලස්සන අදහසක්. මොකක්ද? මම හිතන්නේ ඔබට පළමු වරට ඔබ අහනවා වෙන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ උනේ කොහොමද? මොකද දැන් අපි ගිය සතියේ කතා කරුවේ යාවේ කියනව නාමය. එතකොට ශුද්ධ බයිබලයේ පරණ ගිවිසුම් තුළ යාවේ කියලා කතා කරලා තිබෙන තැන්වල අපි දකිනවා අපේ සිංහල බයිබලයේ කළු අකුරෙන් ස්වාමින් වහන්සේ කියලා මුද්‍රණය කරලා තිබෙනවා. ඉංග්‍රීසි බයිබල් වල ඒක මේ හැම වෙලාවෙම මේ යාවේ කියන නාමය ලෝඩ් කියලා හිටන් පරිවර්තනයක් දීලා තිබෙනවා. ඒක ස්වාමින් වහන්සේ කියන නාමය තමයි දීලා තියෙන්නේ. නමුත් එල් අකුර සමහර බයිබල් සමහර මේ පිටපත්වල
LORD කියන අකුරු හතරම කැපිටල් අකුරෙන් ලියලා තිබෙනවා. නමුත් ස්ථිර වශයෙන්ම සම්මතයක් ලෙස L අකුර කැපිටල් අකුරෙන් ලිව්වොත් ඒ ලෝඩ් කියන එකෙන් අදහස් කරන්නේ බයිබලයේ තුල අපේ යාවේ දෙවියන් වහන්සේ කියන එක අපි දකිනවා. මේ තැන්වලට තමයි මේ ස්වාමින් වහන්සේ කියලා සිංහලට පරිවර්තනය කරලා දාලා තිබෙන්නේ ලෝඩ් කියන වචනය. එතකොට අපි මෙතනදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණේ තමයි මේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දෙවියන් වහන්සේ කියන වචනයට එලෝහිම් කියන වචනේ තිබෙන්නේ. ඒ එලෝහිම් කියන වචනය යාවේ කියන වචනයට පරිවර්තනය වුණේ කොහොමද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ වුණේ කොහොමද කියන එක තමයි අපි මේ ඉක්මනින් මේ ඉතිරි කාලය තුල බලන්න යන්නේ. දැන් ඇත්තෙන්ම ඔබ මේ ගැන මීට පෙර කල්පනා කරලා තිබුණේ නැතුව යන්න පුළුවන්. නමුත් අපි පසුගිය වීඩියෝ තුලින් යාවේ කියනව නාමය ගැන කතා කරනකොට අපි ඒකේ බොහෝ දේවල් කතා කරුවා. මේ ස්ථානයේදී අපි දකිනවා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිටම හැම ස්ථානයකම කතා කරලා තිබෙන්නේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. එතකොට උත්පත්ති පොතේ අපි ගත්තොත් එහෙම පද 31ක් තිබෙනවා. ඒ පද 31ටම දෙවියන් වහන්සේ කියන නාමය 31 වතාවක් සඳහන් වෙලා තිබෙන උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය පද 31ක් තිබෙනවා. ඒ පද 31 සමගම දෙවියන් වහන්සේ කියන නාමය 31 වතාවක් සඳහන් වෙලා තිබෙනවා. එතකොට හැම පදේම දෙවියන් වහන්සේ කියලා නැහැ. නමුත් 31 වතාවක් පද 31 සමග 31 වතාවක් දෙවියන් වහන්සේ කියලා සඳහන් වෙලා තිබෙනවා. ඔබට ගණන් කරලා බලන්න පුළුවන්. ඔබ ගිහිල්ලා මම කියපු නිසාම පිළිගන්න එපා. මේවා ඔබ වචනයත් අරගෙන අධ්‍යයනය කරලා බලන්න. එතකොට අපි මූලිකවම දකිනවා මේ උත්පත්ති පොතේ ගත්තොත් එහෙම පළමුව උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ මැවිල්ල ගැනයි සඳහන් කරන්නේ නේද? පළවෙනි පදේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසවල් සහ පොළව මැවුසේක නැත්නම් ස්වර්ග සහ පොළව මැවුසේක කියලා හිටන් සඳහන් වෙලා තිබෙනවා. එතන ඉඳලා ඊළඟට දෙවෙනි පදෙත් පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය ගැඹුරු පිට අන්ධකාරය විය දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක කියලා මෙතන ලියනවා. දැන් එතන ඉඳලා උන්වහන්සේ මැවීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. දෙවියන් වහන්සේ තුන්වෙනි පදේ එළිය වේවයි කීසේක එළිය විය. හතරවෙනි පදේ එළිය යවපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලේ කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක කියලා හිටන් එතන සවස විය උදේ විය ඒ එක දවසක් කියලා සඳහන් කරලා තිබෙනවා. මෙසේ මේම හැම පදයෙන් පදයටම උන්වහන්සේගේ මැවීම සම්බන්ධව ක්‍රියාත්මක කරන අතර දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා එතන සඳහන් වෙනවා නේ. 9 වෙනි පදේ අපි ගත්තොත් එහෙම දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලයේ එක්තැනකට රැස් වේවා වියලි බිම පෙනේවයි කීසේක මෙහෙම වෙනවා. ඊළඟට 12 වෙනි පදයට ගියොත් එහෙම මේ ඒ සේවිය තෘණද ඒ වර්ග ලෙස බීජ උපදන පලාද ඒ වර්ග ලෙස බීජ සහිත පළදරන වෘක්ෂද පොළොවෙන් හටගන්නේ දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. එතන සඳහන් වෙනවා ඊළඟට 16 දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක. එතන සඳහන් වෙනවා ඊළඟට 20 දෙවියන් වහන්සේ ජලය වනයි ඇසිරෙන ජීවමාන සත්වයන්ගෙන් බොහෝ කොට හටගන්වාවා පක්ෂියු පොළොවට උඩින් ආකාශ කුක්ෂේ පියාසර කෙරෙත්වයි කීසක. මෙසේ හැම ඒ මැවීමේ ක්‍රියාවලිය හැමතැනකම දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ මෝසෙස් උත්පත්ති පොත දෙවියන් වහන්සේගෙන් එළිදරව්වක් ලෙස ලබලා හොරෙබ් කන්දේදී ඒක ලියනකොට උත්පත්ති පොතටත් මේ යාවේ කියන නාමය ඇතුළත් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේට ප්‍රකාශ වුණා වූ නාමය ඇතුළත් කරලා තිබෙනවා. නමුත් උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පුරාවටම මේ නම ගැන කිසිම සඳහනක් නැහැ. යාවේ කියන නම සඳහනක් නැහැ. පළවෙනි පරිච්ඡේදයේ 31 වතාවක් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා කතා කරලා තිබෙනවා. නමුත් යාවේ කියලා කතාව ස්වාමින් වහන්සේ කියලා මේ කතාවක් මෙතන නැහැ කියන එක අපි දකිනවා. ඉතින් ඒ හින්දා දැන් දෙවෙනි පරිච්ඡේදයට අපි ගියාමත් පළවෙනි පදේ මෙසේ ආසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමෝන ලද්දේය. දෙවෙනි පදේ නැවත දෙවියන් වහන්සේ තමන් විසින් කළ සුවකීය කර්මාන්තය පස්සේ 7 වෙනි දවසේ නිම කළ
සේක උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්වනි දවසේ නිවාඩුගත් සේක. තුන්වෙනි පදේ දෙවියන් වහන්සේ තමන් මෙව්වා වූ සෑදුවා වූ සුවකීය සියලු වැඩවලින් සත්වනි දවසේ නිවාඩුගත්තෙයින් ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළ සේක. හරි. දැන් මෙතෙන්ට එනකම්ම දැන් එතකොට උත්පත්ති පොතේ පටන් ගැන්මේ සිට ඒ පද 31ක් පළවෙනි පරිච්ඡේදයේ පුරා දෙවෙනි පරිච්ඡේදයේ පද 3ක දෙවාරයකුත් දෙවියන් වහන්සේ කියලායි සඳහන් වෙන්නේ නේද? එතෙන්ට එනකන් කිසිම සඳහනක් නැහැ මේ යාවේ කියන. එතකොට මේ දැනගෙන හිටියේ නැද්ද මේ මෝසෙස් දෙවියන් මේ යාවේ කියලා මෙතෙන්ට එනකන්? නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නය. දැන් එතනට ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට ගිහිල්ලා අපි බැලුවොත් එimhe 4 වෙනි පදේ පටන් ගන්නේ ස්වාමියෝ දෙවියන් වහන්සේ. එතනදී අපි ඉංග්‍රීසි බයිබලයේ බැලුවොත් එහෙම එතන පටන් ගන්නවා Lord God, the Lord God කියලා හිටන් එතන පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මෙන්න මෙතන තමයි යාවේ කියන නම ශුද්ධ ලියවිල්ලේ ආරම්භය පටන් ගන්න කියන එක අපි දකිනවා. ස්වාමියෝ දෙවියන් වහන්සේ මොසෙස් මෙතනිනුයි පටන් ගන්නේ යාවේ කියන නම ලියවිල්ලට ශුද්ධ ලියවිල්ලට ඇතුල් කරන්න. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ වුණේ කොහොමද? දැන් ස්වාමින් වහන්සේ කියන්නේ යම්කිසි දෙයක එහෙම නැත්නම් යම්කිසි කොට්ටා ජනතාවක එහෙම නැත්නම් යම්කිසි ප්‍රජාවක ප්‍රදේශයක එහෙම නැත්නම් ඒ සීමාවක නේද? අධිපතිකම් කරන්නා වූ ක්‍රියාවලියක් තමයි ස්වාමියෝ කියන එකෙන් අදහස් කරන්නේ. ස්වාමියා කියන්නේ උතුම්ව සිටින ප්‍රධානව සිටින උසස්ව සිටින තැනැත්තා කියන අර්ථයයි. එහෙම නැත්නම් පාලනයේ අයිති තැනැත්තා කියන අර්ථයයි. එතන තමයි ස්වාමීන් කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට දෙවියන් වහන්සේට ස්වාමියෝ දෙවියන් වහන්සේ කියලා ශුද්ධ ලියවිල්ලේ ශුද්ධාත්මයන් කරුණු කොටගෙන මෝසෙස් ප්‍රකාශ කරලා තිබෙන්නේ දෙවෙනි පරිච්ඡේදය 4 වෙනි පදයේ සිටයි. එතන ඉඳලා 5 වෙනි පදෙත් නැවත මක්නිසාද ස්වාමියෝ දෙවියන් වහන්සේ පොළොව පිට වර්ෂාව නොඅස්වා තිබුණේය. 7 වෙනි පදයේ ස්වාමියෝ දෙවියන් වහන්සේ භූමියේ දුවිල්ලෙන් මිනිසයා සාදා කියලා එතන සඳහන් කරනවා. ඊළඟට 8 වෙනි පදයේ ස්වාමියෝ දෙවියන් වහන්සේ නැගෙනහිර දිසාවේ ඒදන් උයනක් වවා කියලා සඳහන් කරනවා. 9 වෙනි පදයේ සඳහන් ස්වාමියෝ දෙවියන් වහන්සේ එතනදී මේ උයන මැද තිබෙන යහපත හා නපුර දැනගැනීමේ සහ ජීවන වෘක්ෂය ස්වාමියෝ දෙවියන් වහන්සේ හටගන්න මේ වාගේ එතන ඉඳලා ස්වාමියෝ දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් යාවේ එලෝහිම් හේබ්‍රෙව් බයිබලය අනුව එතන ඉඳලා යන්නේ මෙන්න මේ ආකාරයට තමයි කියන එක අපි දකිනවා. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්නට අවශ්‍යයි යාවේ කියනා වූ වචනය එහෙම නැත්නම් ඊට සමපාත තවත් ආසන්න වචන බොහෝ තිබෙනවා. ඒකම එලෝහිම් කියනා වචනය සමග බද්ධ වෙන්නේ මෙන්න දෙවියන් වහන්සේ මුළු මැවිල්ල මවලා නිම කෙරුවාට පස්සේ කියන එක අපි දකිනවා. එහෙනම් මේ පොළව තුල කිසිම දෙයක් නැති වෙලාවේදී පොළව මත කිසිවක් මිනිස්යෝ හෝ දෙයක් හෝ සතුන් හෝ ප්‍රාණ හෝ කිසි දෙයක් නැති වෙලාවේදී දෙවියන් වහන්සේගේ ස්වාමිත්වය කියන එකෙන් අර්ථයක් නැහැ කියන එක මෙතනින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් දැන් අර්ථයක් එන්නේ දෙවියන් වහන්සේ Tamanගේ අතින් සෑදුවා වූ දේවල් නිර්මාණය වුණාට පස්සේ දෙවියන් වහන්සේ ඒ සියල්ලට ස්වාමියාණන් ලෙස උන්වහන්සේ අභිෂේකත්වය ලැබලා තිබෙන්නේ කියන එක අපි මෙතනින් තේරුම්. උන්වහන්සේම තමයි මේ ක්‍රම ඉදිරිපත් කරන්නේ. එහෙනම් උන්වහන්සේ ඒ Taman ස්වාමීන් කියන తত্ত্বය උන්වහන්සේ ප්‍රකාශ කෙරුවේ උන්වහන්සේගේ අතින් නිර්මාණය කළා වූ දේවල් සම්පූර්ණ වුණාට පස්සේ. දවස් 7 පුරා මේ මෙව්වා වූ දේවල් සම්පූර්ණ වුණාට පස්සේ තමයි මේ කාරණය සිද්ධ වුණේ කියන එක අපි දකිනවා. එතකොට විශේෂයෙන්ම මෙතනදී අපි දෙවෙනි පරිච්ඡේදයත් එක්ක සමපාත කරද්දී එතනදී මිනිස්යාගේ මැවීම වඩා කියන්නේ
පැහැදිලිව ඉදිරිපත් කරනවා දෙවෙනි පරිච්ඡේදයේ ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යව පොළවේ හැදුවේ කොහොමද? ඒකේ පොළවේ පස් අරගෙන මනුෂ්‍යව හදලා ප්‍රාණය හුස්ම පිම්බා කියලා හිටන් එතන සඳහන් කරනවා. නමුත් මේ වෙනකොටත් පොළවේ සියලු දේ මවලා ඉවරයි නේද? පස්වෙනි දවස වෙනකොට හයවෙනි දවසෙත් භාගයක් මේ වෙනකොට පොළවේ සියලු දේ උන්වහන්සේ මවලා ඉවරයි. එතනින් පස්සේ තමයි මනුෂ්‍යව මවන්න ගත්තේ. එහෙනම් ඒ පොළවේ සියලු මැවිල්ලේ අයිතිකරුවා හිමිකාරයා තමයි ඒ මැවිල්ලට බලය තවුතනෙත්තා ලෙස තමයි මේ ස්වාමින් වහන්සේ ලෙස දෙවියන් වහන්සේගේ නාමය වෙනස් වෙලා තිබෙන තැන් පටන්. එතකොට දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස වෙනස් වුණේ කොතනදීද කියන එක අපි බයිබලයේ පැහැදිලිවම තේරුම් ගමු. තේරුම් අරගෙන අද අපි ඒක අපිට අදාළ නේ. එහෙනම් අපවත් මැව්වේ දෙවියන් වහන්සේ. එහෙනම් දැන් මේ වෙනකොට අපි කිතුණුවන් ලෙස අපව දෙවෙනි වරත් උන්වහන්සේ මවලා තිබෙනවා. අපව පළවෙනි වර අපිට මව් කුසේ මෙවීමක් උපතක් දීලා තිබෙනවා. දෙවෙනි වර අපට උන්වහන්සේගේ ආත්මීක කුසේ ආත්මික උපතක් උන්වහන්සේ අපට දීලා තිබෙනවා. එහෙමනම් අලුත් born again කියන ඒ අලුත් නැවත උත්පත්තිය උන්වහන්සේ දෙවෙනි වර අපට දීලා තිබෙනවා. එහෙනම් දැන් උන්වහන්සේ අපට ද්විත්ව ස්වාමින් වහන්සේ දෙපාරක් උන්වහන්සේ අපට ස්වාමින් වහන්සේ වෙලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය මනුස්ස යුගී ජීවිතයේ උන්වහන්සේ ස්වාමින් වහන්සේ වෙන්නේ එකපාර නම් කිතුණුවෙකුගේ ජීවිතේ උන්වහන්සේ දෙපාරක් ස්වාමින් වහන්සේ වෙලා තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේ සමග උන්වහන්සේව ගැන කිතුණුවට තිබෙන අයිතිවාසිකම යම් සාමාන්‍ය කෙනෙකුට තිබෙන අයිතිවාසිකමට වඩා ද්විත්ව ලෙස දෙගුණයක් අයිති කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ නාමයේ කෙරෙහි තිබෙන අයිතිය කියන එක අපි තේරුම් ගන්න අවශ්‍යයි. හොඳයි අපි මේ කියපු දේවල් ඔයාලට තේරුණා කියලා මම විශ්වාස කරනවා, පැහැදිලි කියලා විශ්වාස කරනවා. ඉතින් මම ඔයාලගෙන් නැවත වාරයක් ඉල්ලා සිටිනවා සම්පූර්ණ වීඩියෝම නරඹලා ඔයාලට තේරුණ නැති දෙයක් තිබෙනවා නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරන්න. ඉතින් අර චුට්ටක් මැදින් ඇරලා අහලා තනින් ඇහෙන දේ සම්බන්ධව ඔබ තීරණය කරලා හිටන් ඉදිරිපත් කරන්න එපා. මොකද එක තැනක කියන දේ තව ඉන් ඉදිරියට යද්දී ඒක වඩා පැහැදිලි කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් එක තැනක කියන දේ වචනේ අරගත්තම ඒක මගේ සම්පූර්ණ අදහස නෙමෙයි එතන ඉදිරිපත් වෙන්නේ. සම්පූර්ණ වීඩියෝ ඇහුවට පස්සේ ඔබට අපැහැදිලි නම් ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබ මේ සම්බන්ධව ඔබේ අදහස් තව කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිමින් අපේ කාලය බොහෝ ගිහිල්ලා තිබෙනවා. අපි මේ වීඩියෝ පාඩම අවසන් කරමු. ඔබට මේක ආශිර්වාදයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ ගැන තවත් අලුතින් කාරණා දැනගන්න. හොඳයි, ඔබ මේක ඇසුවට, මේක නැරඹුවට බොහොම ස්තුතියි. ඔබ සිළු දෙනාට, ඔබේ ජීවිතේට, ඔබේ පවුලට, ඒ වගේම ඔබේ සභාවට, ඔබේ සේවයට, සියලු දේට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ කොට ලැබේවා කියලා ස්ක්‍රිප්චර් වර්ල්ඩ් නාලිකාවෙන් ඔබට ප්‍රීතිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝව අවසන් කරනවා. හැම දිනාටම ජෙස්පීටයි.